දවසේ බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචනය තුල දෙවියන් වහන්සේ මට දුන් ගැලවීම මා තුල සිදුවන්නේ කෙසේද? දෙවියන් වහන්සේ මට දුන් ගැලවීම මා තුල සිදුවන්නේ කෙසේද? අද අපේ ලෝකයේ ලොකු ත්‍යාගයක් ලොකු දෙයක් තියෙනවා. ඔබට හරි ආසයි ත්‍යාගය දැනගන්න, ඔබ ලබා ගන්න වටිනා දේව හඳුනා ගන්න හරි ආසයි. ඔබ ඥානවන්ත කිතුණෙක් හැටියට මේ ගැලවීම දෙවියන් වහන්සේගේ ඔබ හඳුනා ගැනීම ඊටාම ඔබගේ ආත්මීය සඵලත්වයයි. මේ ගැලවීම ඔබ හඳුනාගෙන ඔබ දෙවියන් වහන්සේ ගමන් කරන ඔබ දන්නේ නැහැ ගැලවීම කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ ගැලවීම? මේ ගැලවීම යනු කුමක්ද? මේ ගැලවීම සිදුවන්නේ කොහොමද? මොනවද මේ ගැලවීම තුලින් මා ලබන්නේ? ඇයි මට ගැලවෙන්න ඕන? මේක ඊටා වැදගත් දෙයක් ඔබගේ ජීවිතයේ අද දවසේ ඔබ දැන ගැනීම. ඇයි මම ගැලවෙන්න ඕන? මගේ සිනේමත් එක යෝහන් පළවෙනි යෝහන් අයි පොතේ පෙරලා ගමු. දානමය සාවිස දෙකේ පහේ දානමය විස අපි දෙවියන් වහන්සේගෙන් වන බවද මුළු ලෝකයන් අපරාධ තුළ බවද දන්වුව. තවද දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑ වූ තෙරණ වහන්සේව හැඳින ගන්න ලෙස අපට තේරුම් දී තිබෙන බව අපි දන්වුව. සැබෑ වූ තෙරණ වහන්සේ තුළ එනම් උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි සිටිනවා. සැබෑ වූ දෙවියන් වහන්සේද සදාකාල වූ ජීවනයේ උන්වහන්සේය. දැන් මේක හරි බරපතල වචනයක් ලෝකයන් අපරාධ තුළ කැමති නැති දෙයක් ලෝකයා අහන්න. ස්මාර්ට් ඔබත් ආස නැතුව ඇති මේ උදෑසන අහන්න. මගේ සිනේවත් සහෝදර සහෝදරී අපිත් වඩාක් ලෝකෙ හිටියේ. බයිබලයේ කියනවා ලෝකයේ මානසික සිතට කැමති දේ කරමින් අපි හිටියේ. ඒ නිසා අපිට මිනිස්සෙක්ගේ දැක්මක් පවා අපි විදිහට අමුතු විදිහට බැලුවොත් ඒ මිනිසයාට අපේ හැඟීම් වලින් ගොඩනගෙන දේ වලින් අපි ක්‍රියාත්මක වෙන සෙනග. නැත්නම් අපිට යම් කිසි විපත්තියක් වුණොත් අපි ඒකට ඊටාම ක්‍රියාශීලීව ක්‍රියා කරන සෙනග. ලෝකයා නපුරතුල සිටින පළවෙනි හේතුව ඇවිල්ලා ලෝකෙට පුළුවන්කම තියෙනවා මාංශයේ ආශාවන් තෘෂ්ණාවන් වල ජීවත් වෙන්න. ලෝකෙට පුළුවන්කම තියෙනවා සිතට ගතර කැමති මට ආගමක් තිබුණා මට කිසිම දෙයක් වෙනසක් තිබුණේ නැහැ. මම මගේ හදවතට කැමති දේ කරා. මම බේබදක හිටියා. මම සඳවල හිටියා. මට ඕනම දෙයක් මම කරන්න පුළුවන්කම තිබුණා. දේවල් කරා. ගොඩක් ඒ පාපේ දූෂ්‍ය කම් වල ජීවත් වුණා. දන්නවා මේ දේ කරන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් එළහදමල බව දන්නවා. මේ දැන මම මගේ ජීවිතේ මේ වැරදි අපරාධ ඔක්කොම කළේ. ඒකෙන් ගැලවෙන්න ඒකෙන් මිදෙන්න මට දෙයක් තිබුණේ නැහැ. දැන් කොතනද ගැලවීම අවශ්‍ය? මගේ ජීවිතේ සදාකාලික රාජ්‍ය බලාපොරොත්තු අනුව මේ දූෂ්‍ය මානසික හැඟීම් වලින් මම නිෂ්ඵල මනුෂ්‍යකරීට ජීවත් වෙන්නා වූ මේ මානසික භාවයෙන් මම ගැලවෙලා නිදහස් වෙන්නේ කොහොමද? මම ආසයි මගේ බීම නතර කරන්න මට බෑ. මම ආසයි යහපත් දේ කරන්න මට බලයක් ශක්තියක් නැහැ. මාව වහල්කමට මගේ පාපයට මාව බැඳ තිබෙන ස්වභාවයක් මා තුළ තියෙනවා. ඒ නිසා මම කැමතික කරන්න මට බෑ. අද දවසේ ඔබ මගේ ජීවිතය තුළ ඔබ මම හොඳට තේරුම් ගත යුතු දේ තමයි ගැලවීම කියන්නේ ඔබගේ කැමැත්තට සිතට ගතට කැමති දේ කරන ස්වභාවය තුලින් ඈත් වෙලා දෙවියන් වහන්සේ කැමැත්ත කිරීම. එබිස පොතේ 2 පළවෙනි පදේ කියනවා නුඹලාගේ වරද සහ පාප කර්ම කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. ආමේන්. නුඹලාගේ වරද සහ පාප කරනකොට මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. මගේ පාපය මගේ වරද තුළ මගේ ආත්මය මැරිලා තිබුණේ. මගේ ආත්මයට ජීවනයක් තිබුණේ නැහැ. මගේ ආත්මය ජීවත් කළේ නැහැ. මගේ ආත්මය කැමති නැහැ මගේ මානසික දේවල් කරන්න. මගේ ආත්මය මේ මානසික කූඩුව තුළ හිරකාරේ. මේ ආත්මයට තියෙන්නේ මරණයෙන් පස්සේ බලාපොරොත්තුවක්. මේ බලාපොරොත්තුවට මට යන්න බෑ මගේ මානසිකයේ තියෙන දූෂිත ස්වභාවය නිසා, මගේ මානසිකයේ තියෙන නපුරු දුෂ්ට ස්වභාවයන් නිසා. ඇයි මට පාපේ මට යම් කිසි ප්‍රශ්නයක් එනකොට මට නෑ සත්‍යතාවයක්
මට ඒ පාපයෙන් වෙනස් වෙලා ගැලවිලා මිදිලා වෙනස් වෙන්න මට තිබුණා ආගමක්. මේ ආගම මගේ ආත්මීය සත්‍යතාවයෙන් නැනවත් කරේ නෑ. මරණයෙන් පස්සේ ඔබට එන්නේ මේකයි, පාපය තුල සිදුවන්නේ මේකයි කියලා මට උගන්වලා මගේ ආත්මයට මඟ පෙන්වන්න ඒ ආගම තුල මම කිසි දෙයක් ලැබුවේ නෑ. මම ලැබුවේ එකම දෙයයි, මට යම් කිසි දෙයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් දෙයක් මම තබා ගැනීම. ඒ වැරදි කරන හැම මොහොතක් තුළ මම පාපය කරන මොහොත තුළ මාව දැනවත් කරලා ආලෝකයක් වගේ දාලා මගේ හැඟීම් වල තියෙන දූෂිතකම් පෙන්නලා බලපන් මේ හැඟීම් වල තියෙන වංචනිකකම දූෂ්‍යකම් බලපන් නපුරුකම් බලපන් කියලා කියන්න ඒ ආත්මයට මඟ පෙන්වන්න කිසි සත්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා මගේ ආත්මය මැරලා තිබුණේ. මේ සත්‍යතාවය තිබුණා නම් මගේ ආත්මීය ජීවිත වෙන මගේ ආත්මීය ජීවිතලා කියනවා මානසික වැරදි දේ කරන්න එපා. මේක ඔබ හොරෙක්, ඔබ වංචාකාරයෙක්, ඔබ මේ දේ කරන්නේ මේ හැඟීම් වලින්, ඔබ මේ දේ කරන්නේ මේ දුෂ්ටකම් වලින්, ඔබ එලා කපටි මිනිස්සෙක්, ඔබ මේ දේ කරන්නේ මේ කපටි හැඟීම් වලින්. බලපන් ඔබ ඩබල් ගේමක් ගන්න යන්නේ. ඔබ ගන්න යන ගේම ඇවිල්ලා මේකයි කියලා හරියට ආත්මීය මානසික උගන්නලා මානසික පෙන්වා දෙනවා. මානසික කැමති විදියට ජීවත් වෙන්න ආත්මය ඉඩාරින්නේ මොකද මගේ ආත්මය දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙන මේ සත්‍යතාවය තුල ජීවත් වෙලා දේවල් කරන්න. ඉතින් ඒක මට පුළුවන්කම තිබෙනවා මේ මගේ ආත්මය ජීවත් කරන්න දෙවියන් වහන්සේට පමණයි. ඒ නිසා මම බයිබලයේ මේ පෙන්වා දෙන ආකාරයෙන් මම සිටියේ ආගමක් තිබුණා ලෝකයා නපුරා තුල මගේ නපුරා තුල නපුරුකම් කිරීමේ ක්‍රියාකාරීත්වයක් මගේ මන් දන්නේ නැහැ කන අපුරු සමහරට මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියා කරන අපුරු දැනුන්නේ සමහරට අවුරුදු ගාණක් ජීවත් වෙලක මිනිස්සු උපාර ගත්තා අද ලෝකෙට ආගමක් තියෙනවා වරක් අපිත් මේ ආගම තුල ජීවත් වුණා අපි ආගම තුල ජීවත් වෙලා සමහරට අපේ අම්මා තාත්තා අපේ සහෝදර අපේ යාළුවා මට උදව් කරපු කෙනා මට බෑ අඳුන ගන්න මොකද මම හතුරෙක් වෙනවා මට විරුද්ධ දෙයක් කළොත්. ඇයි මගේ ආත්මය නැත් වෙලා නැහැ කියන්න. ඔබට මෙච්චර දවස් මෙම කරා, ඔබට මෙහෙම කළා. ඇයි මම මේ වගේ කරන්නේ? ඇයි මම මේ විදිහට වෙන්නේ කියලා මගේ ආත්මයට උගන්වන්න කෙනෙක් නැහැ. ඒ නිසා මගේ ආත්මය මැරිලා මානසික කැමති විදිහට ජීවත් වෙනවා. මානසික ක්‍රියා කරන යක්ෂය බලන්ට දෙකේ ඉඳලා 3 වෙනි කාලේ පෙර කාලේ නුඹලා මේ ලෝකයේ විවහාරයේ ලෙස අකීකරකමේ පුද්ගලයන් තුළ දැන් ක්‍රියා කරන්නා වූ ආත්මයේ වන ආකාශයේ බලයේ අනුකූලයාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරෙන වූය. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මානසික තෘෂ්ණාවල හැසිරෙමින් මානසික සිතට කැමති දේ කරමින් ස්වභාවයෙන් අනිත්‍යයෙන් උදහසේ දරුවව සිටිනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වූවට අද දෙවියන් වහන්සේගේ උදහසේ දරුවෝ සිටියා වරක්. උදාස කියන්නේ අපේ ජීවිතය තුළ ජීවත් වුණා නම් දෙවියන් වහන්සේ ලැබුණා නම් කෙලින්ම අපායට යන්නේ. අයියේ සිතට ගතන කැමති දේ කරමින් දූෂ්‍ය ලෙස සිතට ගතන කැමති දේ කරමින් මානසික තෘෂ්ණාව කියන දේ ලැබ කේක් කැල්ලක් කෑවොත් මේ කේක් කැල්ලේ රහ අපිට හොදට දැනෙනවා හැංගෙනවා කිසි නේවත් සහෝදරය. ඔබට කේක් කැල්ලේ රහ අපිට කියන්න පුළුවන් මොකද්ද රහ කියලා. ඔබට පුළුවන් කියන්න යම් කිසි පාට දිහා බලලා මේක මේ පාට මේ කොළ පාට මේක රතු පාට මේක රෝස පාට මේක සුදු පාට කියලා කියන්න පුළුවන්. ඔබට යම් කිසි හැඩයක් බලලා කියන්න පුළුවන් මේකයි මේකේ හැඩය කියලා කියන්න පුළුවන්. ඒ වගේ ඔබට ආත්මික දේවල් ආත්මික දෙස විමසලා බලලා ආත්මික දේවල් ආත්මික තේරුම් ගන්න පුළුවන්. ඔබට හැඟෙන දැනෙන ඔබගේ දූෂ්‍ය වංචනික ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අල්ලලා බලලා කියන මම දුෂ්ටයෙක්, මම කපටියෙක්, මම නපුරු මිනිහෙක්, මම කාමීචාචාරයෙක්, මම හොරෙක්. හැඟීම ඔබට හඳුනාගෙන කියන්න පුළුවන් මම කරන්න යන්නේ මේකයි කියලා. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේ ජීවත් කරනවා නම් දෙවියන් වහන්සේට පළමුව පෙන්වා දෙන්නේ ඔබ ගැන. ඔබ ගැන දැනගන්න යනවා නම් සතුරා බෝල්ලන ස්ථානයෙන් ඔබ ගැලවෙනවා. මට ආගමක් තියෙන්න පුළුවන්. ඒත් අතිවැදිගම්මක් නෑ. මේ පාපෙට මම ස්වාමිත්වයක් දරනවා නම් ඒක තමයි මම ස්වාමිත්වය. මම දේශනා කරාට මම බයිබලය කැල්ලුවට මම ස්වර්ගයට යන්නේ නෑ. මම මේ ගැලවීම ස්වාමීන් වහන්සේගේ ආත්මය තුළ මම ආරක්ෂා කරගෙන මගේ මානසික දේවලින් මම ඈත් වෙලා දෙවියන් වහන්සේ කැමති මොනිෂ කරන්ට දෙවියන් වහන්සේ මේ යක්ෂයාගේ අදලා පොළඹවන මගේ හැඟීම් වලින් අදලා පොළඹවන දෝෂ ස්වභාවය ගලවලා තියෙන්නේ. අපි දන්නවා හරි මාසෙකට වෙසක් දවස් වලට අපි යනවා ගියාම වහලා තියලා තිරේ කියන 9 මාර්ට මේ රුකුල ඩාන්ස් එක තියනවා කියලා. අපි සමහරවිට 8 මාර්ේ 9 මාර්ේ බලන් ඉන්න මේ රුකුල ඩාන්ස් එක බලන්න. ඊට පස්සේ
තිරේ ඇරියට පස්සේ බලන් ඉන්නවා. අපි දන්නවා කතා කරනවා රෝකඩේ හෙට යනවා මෙහෙට යනවා හෙට යනවා මෙහෙට යනවා මිනිස්සු බලන් සමහරවිට ආසයි දරුවා අප්පුඩි ගන්න දරුවා ආසයෙන් බලන් ඉන්නවා. මේක යම් කිසි මිනිසෙක් විසින් නටවන දෙයක්. ඒක යම් කිසි නූල් වලින් ඒක ඇදලා ඒක හරවනවා ඒක ඇවිදිනවා ඒක අත උස්සනවා මේ ඔක්කොම කරන මේ මිනිසයා ඒ ඇඟිල්ලේ නූල් උස්සනකොට අතත් ඉස්සෙනවා. මේ වගේ යක්ෂ බමාව රෝකඩයක් වගේ නටුවේ අපේ තෘෂ්ණාවන් වලින්. සමහරවිට ඔබ කෝප වෙලා සමහරවිට ඔබ ගෙදර තියෙන පිගන් පොඩි කරලා මේවා ගහලා පොලේ ගහලා ඊට පස්සේ කියනවා අනේ අයි මම මේක කළේ මට කියන්නේ කියලා මේ අපරාධිකේ මොකද දුෂ්ට ස්වභාවයනේ කියලා. ඒක ඔබට තේරුම් ගන්න බෑ ඒ හැඟීම් පාලනය කළ යක්ෂයා කියලා. යක්ෂයා ඉන්නේ විනාශ කරන්න. ඔබගේ ඊර්ෂ්‍යාකාර ආත්මයක් නම් ඔබට මේ ඊර්ෂ්‍යාවෙන් ගැලවෙන්න සත්‍යතාවයක් ඔබගේ ආත්මය තුල නැත්තම් ඒ ඊර්ෂ්‍යාකාරකමෙන් ඔබ පොළවලා ඔබ ආදරය කරන කෙනාට විරුද්ධව පමුණුවලා ඔබ ආදරය කරන කෙනාට විරුද්ධව ක්‍රියා කරලා ඒ ජීවිත විනාශ කරන්න පුළුවන් යක්ෂයාට. ඔබ ආදරය කරන කෙනාටම ඔබ කෝපය ගෙනල්ලා ඔබ ආදරය කරන කෙනාටම ඔබ තරන්න පොඩි කරන්න ඔබ විනාශ කරන්න ඔබගේ මේ කෝපය යක්ෂයාට පුළුවන්. ඔබගේ උඩුකම කරනකොටගෙන යක්ෂයාට පුළුවන් ඔබ ඇදලා පොළවලා ඒ උඩුකම කරනකොටගෙන ඔබගේ ජීවිතයත් අන්තයේ ජීවිතයත් විනාශ කරන්න වේශකම කරනකොටගෙන ඔබගේ ජීවිත විනාශ කරන්න අන්තයේ ජීවිත විනාශ කරන්න යක්ෂයාට පුළුවන්කම තිබෙනවා. මේක හැංගීම. මේ හැංගීමෙන් තමයි ඔබ රූකඩයක් වගේ නටවන්නේ. රූකඩයක් වගේ ඔබ පාලනය කරන්නේ මේ හැංගීම. මේ හැංගීම ගැන ඔබට අවබෝධයක් නැහැ, දැනගැන්මක් නැහැ. මේ හැංගීම ගැන ඔබට වටහා ගැනීමක් නැහැ. මේ හැංගීම ගැන ඔබට සුද්ධව සිතලා කල්පනා කරලා මේ හැංගීම අපවිත්‍රයි කියලා තේරුම් ගන්න පුළුවන් සුද්ධ පවිත්‍ර දෙයක් ඔබ තුල නැහැ. ඒ නිසා ඔබ මේ අපවිත්‍රතාවයට ගිජු වෙලා මේ අපවිත්‍රතාවය තුල ඔබ දේවල් කරන පටන් ගන්නවා. බයිබලයේ කියනවා සිතට ගතට කැමති දේ කරමින් සිටියත් සමහර අපේ ජීවිතය තුළ ඔබ නමස්කාර කරන්න පුළුවන් ප්‍රශංසා කරන්න පුළුවන්. ඔබට හැංගෙන දැනෙන දේවල් තුළ සතුටට පුළුවන් ඔබ පාලනය කරන්න මගේ සේනීයවත් සහෝදරය සහෝදරිය. සමහර අපට විවේචනාත්මක ලෙස බලන්න පුළුවන්. ඔබගේ ඇස්වෙන් අපුරු ලෙස ඔබට කතා කරන්න පුළුවන්. මෙතන ඊට ඔබට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ඔබට තේරෙන්නේ නැත්නම් ආත්මික දේවල් ඔබ වටහා ගන්නා දේ තුළ ඔබ හිර වෙච්ච කෙනෙක්. ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ අහිමි වෙන පිණිස මේ හැඟීම් පුළුවන් සතුටට පාලනය කරලා ඔබව මේ ස්ථානයට පැමිණියා සැබෑ සත්‍ය දේ නොලබන පිණිස ඔබගේ ජීවිතය මේ මාසයේ තියෙන දෝෂ ස්වභාවයන් වලින් දෙවියන් වහන්සේගෙන් ඈත් කර තබන්න යක්ෂයට පුළුවන්කම තිබෙනවා. ඒ අපේ හැඟීම් අපේ ස්වභාවයන් වල තියෙන අපේ චරිත ගුණාංග වල තියෙන දේවල් නිසා ස්වාමීන් වහන්සේ මේ වටට හත් වෙන දෙවි කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ඉදිරිබවම ගැලවීම කියන්නේ මේ එදිනෙදා ජීවිතේ අපිට හැඟෙන දැනෙන දේවල් වලින් අපේ චරිත ගුණාංග වල තියෙන දේවල් වලින් අපේ තියෙන දුෂ්ට ස්වභාවයෙන් අපි හැරිලා වෙනස් වෙලා යහපත් මානසිකත්වයක් තුළ ශුද්ධවන්තයෙක් ලෙස කල්පනා කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය දරුවෙක් හිතන්න පුළුවන් දෙයක් ලබා ගන්න තමයි දෙවියන් වහන්සේ මේ මානසික භූමියෙන් පරිසරයෙන් ඔබව ගලවන්න යන්නේ. එතනින් ගැලවුවට පස්සේ සතුරට බෑ ඔබව පොළවන්න. සතුරට බෑ ඔබ ඒ ස්ථානය තුල තබා ගන්න. ස්වාමීන් වහන්සේලා අවශ්‍යයි. ඔබ ඒ ස්ථානය තුල ඒ ඔබ ඉන්නා ස්ථානය තුල දෙවියන් වහන්සේලා අවශ්‍යයි. ඔබ එතනින් මුදවන්න. ඒ නිසා ඔබට ගැලවීම වැදගත් වෙනවා ඔබගේ ජීවිතය තුල. ඒ නිසා බෞද්ධ තේරුම් ගත යුතු මේ ගැලවීම හතරේ කියනවා. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේ අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරනකොටගෙන අප මැරී සිටිය කල්ලි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගී ආමේන්. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ දයාවෙන් පොහොසත්ව සිටින දයාව කියන්නේ ඊටම අධික දෙයක්. මගේ සිනහත ඔබ මගේ ජීවිතේ දූෂ්‍ය කපටි නපුරු ස්වභාවයන් වලට කිසිම මිනිසෙක්ගේ දයාවක් ලබා ගන්න කොහොමද ඔබ මම බාබුඩි අම්මෝඩි වරදක් කරොත් මට බෑ වරද නිසා බාබුඩි දයාව වෙන්න. ඒ දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනවා. ඔබ මම කරන හැම දෙයකටම කරුණාව දක්වලා දෙවියන් වහන්සේ ඔබට යම් කිසි කෙනෙක් යම් කිසි වරදක් කරොත් එම ඔබට පුළුවන් ද ඒ කෙනා ඔබගේ ජීවිතේ ඔබ ලොකු විනාශයක් කළා තියෙනවා නම් ඔබට පුළුවන් ද ඒ කෙනාට දයාව වෙන්න බෑ.
දෙවියන් වහන්සේ බයිබලයේ කියන දයාවෙන් පොහොසත්ව සිටිනවා කියලා. ඇයි ඒ? දෙවියන් වහන්සේ දන්නවා මනුෂ්‍යගේ ආත්මය තුළ සත්‍යතාවයක් නැති නිසා මනුෂ්‍ය මානසික බුද්ධිය තුළ මේ හැඟෙන දැනෙන දේ තුළින් මේ තවාකාලික ලෝකෙට ජීවත් වෙන නිකම්ම සතෙක් වගේ කෙනෙක් පමණයි කියලා. දේශනාකාර පොතේ කියනවා මනුෂ්‍යයට සිදුවෙන්නේ සතුන්ට සිදුවෙන දෙයමයි. ඒ කියන්නේ සතෙක් නෙමෙයි. මොකද සතා දන්නේ නැහැ අතර ආත්මයක් නැහැ. සතා දන්නේ නැහැ හෙට මට මොකද වෙන්නේ? මම හෙට කවුද? මම මේ දේ කරොත් මට මෙහෙම වෙන්නේ මොකද්ද? මේ දේ වටිනවා. බොහොම ආත්මයක් තියෙන නිසා මට ඔබට පුළුවන් තියෙනවා උසස් දේවල් ගැන හිතලා බලලා තේරුම් අරගෙන මට ඔබට පුළුවන්කම තියෙනවා ගොඩක් දේවල් හඳුනා ගන්නට සත්‍යයට වඩා. ඒකයි අපි ආත්මය කියනවා මානසික මොන වැරද්දක් කරලා මොනවද මම කරන්නේ උදේට කියන බයලා දුෂ්ට මනස ඉඩම් මට මෙරියම් බංගිල්ලා ඔබ මා විනාශ කරන්නේ සමහර කරන දේවල් නිසා ආත්මය දොස් කියන්න පටන් ගන්න. අපි දන්නේ නැහැ කවුද මට කතා කරන්න කියලා. ඔබ වැරද්දක් කරාම ඔබගේ ආත්මය ඔබට දොස් කියන්න යනවා. ඒත් ආත්මයේ සත්‍යතාවයක් නැහැ. මම කොහොමද වෙනස් වෙන්න ඕන කොහොමද හැරෙන්න ඕන මම කොහොමද අයින් වෙන්න ඕන කියලා. ඉතින් අපිට අපිට දොස් කියනකොට අපිට හරි අමාරුයි මේ දොස් කීම නිසා අපිට නිකන් ඉඳාසලා ඉන්න. ඉතින් ඒ වෙලාවට මොකද කරන්නේ? සිගරට් එකක් බොනවා. අපි දන්නේ සිගරට් එකට වහලා නැත්නම් ඩ්‍රින්ක් එකට වහලා අයියේ ඩ්‍රින්ක් එකට වහන්නේ කියන දේ කන් දෙක වහගන්නම මගේ ආත්මය දුක්ඛිතකම හරි වේදනාවයි මගේ හදවත තියෙන මාර පුදුම වේදනාවක්. මේ වේදනාව නිසා මම කලකිරලා තියෙන්නේ මගේ ජීවිතේ පාවලා තියෙන්නේ මට මම ඉරහොදේ මැරලා ගියා නෑයේ ආත්මය මොහොතේ ඔබට දොස් කියනවා. ඔබගේ චරිත ගුණාංග සහ ඔබගේ කල්පනා වල අරමුණු ගන්න ඔබට පෙන්වා දෙනවා. ඔබගේ ආත්මය ජීවත් වෙනවා නම් සත්‍යතාවය තියෙනවා නම් ඔබ තේරුම් ගන්නවා මේ හැම හැඟීමකින් මේ හැම කල්පනාවකින් මම මිදෙන්න ඕන. මේවා මාව ග්‍රහණය කළ තිබෙන්නේ මට යහපත් අනාගතයකට යන්න බෑ. ඒ මේ හැඟීම් මාව හිරකාරයක් කළා තිනවා මගේ ජීවිතය මොතේම ප්‍රශ්න කරදර වේදනා දුක්ඛිතකම ආත්මයක් එක්ක මගේ ජීවිතේ බැඳ තබා ගන්නට. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනවා. ඒ දේශස් වහන්සේ කරනකොටගෙන ඒ අනුග්‍රහයෙන් මම ඔබ ගැලවිලා සිටින කියන මගේ යහපත් ක්‍රියාවන් නිසා නෙමෙයි මගේ අම්මා මට යාඥා කරන නිසා නෙමෙයි මගේ අම්මා තාත්තා කරපු යහපත් ක්‍රියාවන් නෙමෙයි ඒක දෙවියන් වහන්සේගේ හදවතේ දෙවියන් වහන්සේ මට කරපු ප්‍රේමී නිසා ඔබට කරපු ප්‍රේමී නිසා දෙවියන් වහන්සේ ඒ ස්ථානින් ගලවන්නට මුදවන්නට ඔබ කෙරෙහි බලාපොරොත්තු සිටිනවා. ගලවන්ට යන්නේ මේ පාපේ මම වැටිලා මේ මානසික ස්වභාවය තුළ හිරවෙලා තියෙන මිනිස්සෙක් හැටියට. මට මේ ගැලවීම ගැන කතා කරනකොට අවුරුද්දකට වඩා ගියා මොකද අපට ආගමක් තියෙන මට මොකටද තව ආගමක්. මම ගැලවීම ගැන හඳුනාගෙන හිටියේ නෑ. මොකද්ද මේ ගැලවීම කියන අපට ආගමක් තිබුණා. ඒත් මම බේබද්දෙක් හිටියා හොරෙක් හිටියා වංචාරික හිටියා මේ හැම දෙයක් තුළ මම විනාශ වෙනවා. මේ දාසන කියන්නේ බලන්න ඔබ හොරෙක් නෙවෙයි මම යහපත් කෙනෙක්. ඇත්ත බයහපත් කෙනෙක්. සමහරව බස් එකේ ටිකට් එක ගන්න දුගියොත් මොකක්ද ඒ කෙනාට කියන්නේ? ඒකට දඩුවමක් තියෙනවා. ඔබ කිසිම දෙයක් කළා නැද්ද? ඔබගේ ඇස් දෙකකින් ස්ත්‍රී දිහා බලලා ආශා වෙලා නැද්ද? බයිබලයේ කියනවා ඒක බලවත් කාමීචාරය කරා කියලා. ඔබගේ හදවත තුළ පව් කළා නැද්ද? ඔබ කොතනින් ඔබගේ හදවත තුළ දේවල් කරලා නැද්ද? ස්ත්‍රී පුරුෂයා වගේ කොතරම් දේවල් කල්පනා කරගෙන අය කොතරම් කාමීචාරයේ පාපේ ඉන්නේ නැද්ද? මේ හැමදේම අඳුරු ආත්මයක්, වේශකමී ආත්මයක්, කාමීචාරකමී ආත්මයක්. මේ ස්වභාවයෙන් මරණොත් මම බෑනේ අපායට. මේක බයිබලයේ නැත්නම් මේ පොත මට අයිති පොත. මම මෙතනින් එළියට යනකොට මේ පොත අරගෙන මම යන්නේ එළියට. පොදිට කියන්නේ බෑ මේ පොතේ අර දෙන්න කියලා. මම කියන පොදි මේක මගේ පොත. මාතුලියම් පාපයක් තියෙනවා ඒ පාපය තියක්ෂට. මම මරණ පස්සේ ආයෙනවා ඒ අයිතිය ගන්න. ඒ නිසා මනුෂ්‍ය සංහතිය දන්නේ නැහැ මරණයෙන් පස්සේ කොහෙටද යන්නේ කියලා. මේ තවාකාලික ලෝකයේ ජීවත් වෙන කාලෙට පමණක් මම බුද්ධිමත් වෙනවා කාලා බීලා ඇඳලා ජීවත් වෙන්න. මගේ සෙනෙවලට සදා කාලේ නිරියක් තියෙනවා. සමහරවිට ඔබ කියනවා මට කමක් නැහැ මම නිරියට යනවා කියලා. ඒක ඔබගේ තාලෙත් ධෛර්යමත්කම ඒ දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඔබ වේදනාව තුළ දුක් විඳිනකොට කියන්නේ මම නිරියට යන්න ආසද කියලා. අපේ ජීවිතය අපිට තේරෙන්නේ නැහැ සතුරා මොන වගේ මාව පාලනය කරනවද සතුරා මොන වගේ දේවල් කරනවද කියලා. මොකද නිරයට හිනා වෙච්ච අවස්ථාවක් අපිට වඩා අප තුළ තිබුණා. නිරියක් ගැන බයක් නැතුව ක්‍රියා කරපු අවස්ථාවක් අපේ ජීවිතයේ තිබුණා.
ඉදිතරකම තිබුණා නීරයට විරුද්ධව පව නීරයටම යක්ෂය පව hina වෙලා දේවල් කරන්න ඉදිතරකම තිබුණා. සමානලාට කියලා දිනවා ඕනම එකෙක් ඉන්නවට පුළුවන් වරෙන් කියලා. අවස්ථාවක් ඉන්න පුළුවන්. ඒ දන්නේ නැහැ. යක්ෂය ග්‍රහණය කළා මේ පාපයෙන් දුෂ්කම් වලින් අල්ලන් ඉවරයි කියලා. යක්ෂ අපි තුලින් hina වෙනවා. මූ කියන ඕන එකෙක් වරෙන් කියලා. මම මූ තුලින් මම පාචය මුදන්නේ නැහැ කියලා. ඇයි මගේ ආත්මය ජීවත් නොවන නිසා සත්‍යතාවය හඳුනන නිසා මම පාපේ වහල් එක්ක සිටිනවා. පාපේ දුෂ්ටකම් වල වහල් එක්ක සිටිනවා. ස්වාමීන් වහන්සේට උනා මේ ස්ථානයෙන් බමාව ගලවා මුදවා ස්වාමීන් වහන්සේට උනා මේ ස්ථානයෙන් බමාව නිදහස් කරන්නට. ගැලවීම කියන්නේ ඒ මම මනුෂ්‍ය ස්වභාවය තුළ මනුෂ්‍ය සංගතිය අසුල තියෙන මේ දෝෂයන්ගෙන් වලින් නිදහස් වෙන්න. මේක ඔබ කිසියම් කාර්යයක් වුණා කියලා මේක වෙනස් වෙන්නේ නැහැ. ඔබ ආලෝක වෙනස් කළා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. ගැලවීමෙන්නේ සැබෑ ලෙස යේසුස් වහන්සේට ස්වාමිත්වය දීම තුළ. අයි බලන්න යනවා රෝම පොතේ 10:8 ඉඳලා වාක්‍ය නුඹලගේ නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ කියාය. එනම් අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍යය. කුමක්ද යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මරණයෙන් නැගිටිව බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. මාක්නිසාර මිනිසයා ධර්මිෂ්ඨකවතුන් සිතින් අදහා ගන්නේ ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලැජ්ජාවට නොපෙමින්නේ ලියවිල්ල කියන්නේය. මාක්නිසාර යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන් වහන්සේ සියල්ලන්ට ස්වාමීව උන්වහන්සේට යාඥා කරන සියල්ලන් උදෙසා පොහොසත් සිටිනසේක. මාක්නිසාර ස්වාමීන් වහන්සේගේ නාමයට යාඥා කරන කවුරු නමුත් ගලවනු ලබන්නේ. ආමෙන්. බයිබලයේ කියනවා යේසුස් වහන්සේව මම තුන්වෙනිදා මලුන්ගේ නැගිට බව අදහනවා. විශ්වාස කරනවා. තුන්වෙනිදා නැගිට බව මම විශ්වාස කරන්න පුළුවන් එකම දේ ඇවිල්ලා ඒක නිකන් විශ්වාසයක් නෙමෙයි. යේසුස් වහන්සේ මා සමග සිටිනවා. මට ඒක විශ්වාසයි. නොදකින කෙනෙක් ගැන විශ්වාස කරන්නේ කොහොමද? මේ දොකින කෙනා විශ්වාස කරන්න පුළුවන් එකම දේ තමයි ඔබගේ විශ්වාසය ඇති කර ගැනීමෙන් ස්වාමීන් වහන්සේ ජීවමානව සිටින බව තේරුම් ගැනීමෙන් ඔබ දකින්න යන මේ යේසුස් වහන්සේව ශුද්ධාත්මයන් වහන්සේ තුල ඔබ විශ්වාස කරන්න යනවා. යේසුස් වහන්සේ දියණිය නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේ. මම යේසුස් වහන්සේ ජීවමාන බව සමන විශ්වාස කරන්නේ නැහැ. යේසුස් වහන්සේ ජීවමාන බව යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියලා මම විශ්වාස කරනවා නම් උන්වහන්සේ ජීවමාන ස්ථිතිය මම දන්නවා නම් මම දන්නවා මනුෂ්‍ය මන්දියා බලන් හිටියට මනුෂ්‍ය දකින්නේ නැහැ. මගේ කල්පනා මගේ සිතුවිලි මගේ හැඟීම් මට ඕන නාටකමක් මගේ මේ මානසිකය තුළ නටන්න පුළුවන්. නටලා ආගමික ස්වභාවයෙන් මම වහගෙන මම ඕන දෙයක් කරගෙන මට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ යේසුස් වහන්සේ ජීවමාන යේසුස් වහන්සේ කියනවා මම කෙරේ විශ්වාස කරලා අප දන්නේ නැද්ද මම ඔබ තුළ තියෙන දේ දකින්නවා කියලා. ඔබ යේසුස් වහන්සේ ජීවමාන බව දන්නවා නම් පළවෙනි ප්‍රශ්නේ තමයි මගේ සිතුවිලි කල්පනා ගැන. උන්වහන්සේ මගේ සිතුවිලි කල්පනා උන්වහන්සේ දකින්නව තැනන් වහන්සේ. උන්වහන්සේ හැමදේම මාව බෝ හඳුනා ගන්නව තැනන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මාව හඳුනා ගන්න ආකාරයේ මට වැදගත්කමක් තියෙන උන්වහන්සේව හඳුනා ගන්න. දැන් උන්වහන්සේ මලුන්ගේ නැගිට කරලා විශ්වාස කරලා මට තියෙන ආශාව මේ නැගිට පුද්ගලයාව මම හඳුනා ගන්නට. දෙක උන්වහන්සේ ස්වාමීන් වහන්සේ යයි නුඹේ මේකේ ප්‍රකාශ කරනවා. මට බෑ ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමියා. මගේ ස්වාමියා. යේසුස් වහන්සේ මගේ ස්වාමියා කියන්නේ මගේ ජීවිතේ මට කෝපයක් වෙන තැනක මට අයිතියක් අසාධාරණයක් වෙන තැනක යේසුස් වහන්සේ කියනවා ඔබ මේ අසාධාරණය තුළ මගේ මේ ස්වභාවය කඩාගෙන පිටකල වෙනස් වෙනවා. ඔබ මගේ ස්වාමියා මම ඔබගේ වාල්ල මම ඔබගේ කැමැත්ත කරන්න ඔබ මට ආත්ම සිටිනවා ස්වාමිනී. අද ඔබ දන්නවා ඔබ කරන දේ වැරදි කියලා දන්නවනම් ඔබ දන්නවනම් යේසුස් වහන්සේ ඒ දෙයට ආස නැහැ කියලා ඔබට කරන්න බැරි වුණත් ඔබ කියන්න යනවා ස්වාමිනී මට කරන්න බෑ මේ දේ මට අමාරුයි මට ඕන අපිට යටහත් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබ ගලවන්ට යන්නේ උන්වහන්සේ තුල ආත්මය තුල තබලා මේ ආත්මය තැබීමෙන් ඔබ වෙනස් කිරීම තුල ඔබ ස්වාමීන් වහන්සේව දකින්න යනවා. අද ඔබට මේ වෙනස් වීම ආස නැත්තම් ස්වාමීන් වහන්සේත් එක්ක ගමන් කරන්නට ඔබට බෑ මගේ සිනේවත් සහෝදරයා සහෝදරිය. ඔබට යේසුස් වහන්සේ ආගමක් වෙනවා. යේසුස් වහන්සේ ආවේ මේ පාපිෂ්ඨ මානසිකය තුළ තියෙන දූෂිත ස්වභාවයෙන් ඔබ මාව ගලවලා මුදවලා ඔබ මාව වෙනස් ස්ථානයකට ගෙන යන්න.
අද අපේ ජීවිත අපි ධම්මනාසයට බාර දෙන්න පළවෙනි හේතුව ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ මේ ස්වාමිත්වයට මම යටහත් වෙන කල මම දැක්ක නිසා උන්වහන්සේගේ මහිමයේ තේජස. ඔබ යම් කිසි දෙයක් දකින්නේ නැත්තම් ඔබට බෑ විශ්වාස කරන්න. ඔබට දකින්න දේ විශ්වාස කරන්න නම් ඔබ යම් කිසි දෙයක් දකින්න නම් ඔබට තියෙනවා යම් කිසි දෙයකට යටහත් වෙන්න. ස්වාමීන් අපි කියන යේසුස් ස්වාමීන් වහන්සේ යේසුස් සමිදානෝ කොහොමද යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා මගේ මුඛයේ වචන වලින් පමණ නෙමෙයි මගේ ජීවිතයේ හැම කල්පනා තුළ හැම හැසිරීමක් තුළ උන්වහන්සේගේ කැමැත්තට මම යටහත් කරලා තියෙනවා. සැබෑ පාලන බලයක් උන්වහන්සේට දීලා තියෙනවා මගේ ජීවිතේ. මේ පාලන බලය තුළ මගේ ජීවිතයේ අතීතයේ වෙච්ච කිසි විනාශයක් මට සිදු වෙන්නේ නැහැ. මේ පාලන බලය තුළ මට යහපත් අනාගතයට ගෙනියන්න දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මේ හැම කිතුණුවෙක්ම රජවරු ඉදිරියේ හැම කෙනෙක්ම ඉදිරියේ ජයගත්තේ මේ පාලන බලයට යේසුස් වහන්සේට දීමෙන්. මේ පාලන බලය දෙන්න යනවා යේසුස් වහන්සේ ඔබගේ ආර්ථික අර්බුදය කඩන්න යනවා. නැත්නම් ඒ පාපය ඔබ ආර්ථික අර්බුදය තුළ බැඳලා තියෙනවා. ඔබගේ ජීවිතය හැමදාම ඉඟකමේ ජීවිතයක් වෙනවා. ඔබ මිනිස්යන්ගේ ඉච්ඡෙක් වෙනවා. මිනිස්ය ස්වර්ණික වෙනවා. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ඔබට මිනිස්ය ස්වර්ණික නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේව ස්වර්ණික. දෙවියන් වහන්සේ ඔබ සමග ඉඳලා දෙවියන් වහන්සේ ඔබට ජයග්‍රහණය දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා යේසුස් වහන්සේට සැබෑ ස්වාමිත්වයක් දීම යනු ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය. අපි කැමති නෑ කාටවත් යටහත් වෙන්න. හැබැයි මම ඔබ යක්ෂයට යටහත් වෙලා තියෙන්නේ. අයි නොදැනුවත්වම යක්ෂ මාව පාලනය කරනවා මේ හැඟීම් තෘෂ්ණාවන් වලින්. නොදැනුවත්වම කොතරම් පව් කරනවද? මේ ජීවිතේ මා කවුද ගලවන්නේ? මේ හැඟීම් වලින් මා කවුද ගලවන්නේ? ඔබ දුක් වෙලා ඊට පස්සේ ඇයි ඒකද ඔබ වහල්ලේ? යේසුස් වහන්සේට බදුන්න ඔබගේ ජීවිතය මේ හැම වහල්කමකින් යේසුස් වහන්සේ බොඩි දාස් කරනවා. ඔබගේ ආත්මය නනවත් වෙනකොට ඒ ඥානය දැනගැනීම ලබලා සුද්ධමන් වහන්සේ තුල මේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන රහස හඳුන ගන්නවා. මම කොහොමද මේ යේසුස් වහන්සේ ගමන් කරන්නේ? ඔබ කියන්ටේනවා පාස්ටර් මම දැන් යේසුස් වහන්සේව දකින්නවා. ඔබ යේසුස් වහන්සේව දකින්න බෑ ගැලවීම ලබන්නේ නැත්තම්. ඔබගේ මානසික බුද්ධිය තුළ ඔබ හිතන පතන දේ තුළ ජීවත් වෙලා මානසික කෙනෙක් කියලා ඔබට තීරණ අරගෙන ඔබට පුළුවන් දේවල් කරන්න. ඔබට පුළුවන් බොහෝ දේවල් කතා කරන්න. ඔබට පුළුවන් මේ ශාලාවෙන් ගියාම දේශනා විනිශ්චය කරන්න ඕන දෙයක් කරන්න. ඒක ඔබට නිදහස තියෙන ඔබට hina වෙන්න පුළුවන් විහිළු කරන්න පුළුවන්. ඔබ කල්පනා කළා මම මේ වගේ ඉඳගෙන ඉඳලා ඇයි මම මේ එළියට ගිහලා මම මේ වගේ විචාරාත්මකව මම හරි කෙලින් මිනිහෙක්ද? මම කිලි මිනිහෙක් නම නැගිටලා අහනවා කිලිව පාස්ටර්ගෙන් මේක කොහොමද වෙන්නේ? නිර්භීතකම කියන්නේ මිනිස්සු ඉදිරිපිට කතා කිරීම සහ නිදහස් ලෙස හැසිරීම. බයදුකම කියන්නේ වැසී තියෙන ජීවිතය තුළ මම ජීවත් වීම. දෙවනවාස දීලා නැහැ බයදුකමේ ආත්මයක් බොහොමට. මේ බයදුකමේ ආත්මය තුළ මගේ ජීවිත විනාශ වෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මම යහපත් ස්ථානට ගෙන ගිහිල්ලා යහපත් දේ පෙන්වා දීලා යහපත් දේ ගොඩනගලා දෙවියන් වහන්සේට වුණා මේ යහපත් දේ තුළ ඔබගේ ජීවිතේ මෙතන බයිබලයේ කියනවා යේසුස් වහන්සේට ස්වාමිත්වයක් දෙනවා නම් උන්වහන්සේගේ ආදාහ ගන්න වෙනවා නම් උන්වහන්සේ බලමින් නැගිට බවට ඔබගේ ප්‍රශ්නෙට යේසුස් වහන්සේ උත්තරය. ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ඔබට වැසී තියෙන දොරවල් අරින් යනවා. මගේ සහෝදරය මගේ ජීවිතේ පොලිසිය මාව ඩිපෝට් කරන්න තියාගත්ත කෙනෙක්. මගේ නඩුව ඉවරන කලින් මගේ සිනියර්ත් එක සොජිනා ගන්න කියලා සොජිනා තියාගත්තා. මාව ඩිපෝට් කරනවා කියලා. ඒ කාලේ තමයි ඒ මදයන්සේ පිළිගත්ත කාලේ තමයි මේ හැමදේම වුනේ. මගේ ජීවිතේ මම අඬන්න පටන් ගත්ත මොකද මම දැක්ක මගේ ජීවිතේ ලොකු පරාජිතභාවයක්. මම දැක්ක හිස්සතින් මම ලංකාවට යන්න ඕන. නැත්නම් සමාජයට හිරදඩුවම නිනුවේ දන්නේ නැහැ. මම මොනවද කරන්නේ කියලා මගේ ජීවිතේ කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි එකක් මිත්‍රෙක් හිටියා මට හැමදාම කතා කරන ඊළඟ සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ කරන යේසුස් වහන්සේ මට හැමදාම කතා කරන්න පටන් ගත්තා. මට සැනසීම තිබුණේ එතන පමණයි. බලාපොරොත්තු තුනේ එතන පමණයි. සමහර උසාවියට මම යනකොට මම දෙවියන්වහන්සේ ඉදිරියේ මම විශ්වාස කරනවා අද උසාවි දවසේ මම නිදහස් කරයි කියලා.
උසාවියේ නඩුව අහලා මෑක් කරලා කල් දානවා. අයියෝ ස්වාමීන් වහන්සේ අද දවසේ මම දස් කරන්නේ නැති මේ ගොඩක් වේදනාවක් දියාවා. එක දවසක් ආවා. දෙවෙනි විත්තිකාරයක් නෑ. යාව තාපස්තේට අහුවෙලා යාව අරන් ගිහලා සද්දෙන් යාවලට ඒ හිරගෙදරට මේ යාව ගෙන්න බැරුව ගියා නඩුව අහන්න. එදා නඩුව ඇහුවා. එදා හිටපු ඒ නඩුව ගෙන ඒ පොලිසිය ඉන්ස්පෙක්ටරේටියෙත් නෑ. යාගේ ආවේ ඉල්ලුවා නඩුකාරයෙක්ගෙන් අද මේ නඩුව ගෙන පොලිසිය නිලධාරියා නෑ මේ කල් දාන්න කියලා. නඩුකාරයා කිව්වා මෙච්චර කාලයක් ගිහලා තියෙනවා ඉඳ ගන්න කියලා. මගෙන් නැගිටලා ඇහුවා වැරදිකාරයද නිවැරදිකාරයද කියලා. මම මගේ අවකාශවල කියලා මම බොරු කියන්නේ නැහැ. මම ඇත්ත කියන්නේ නැහැ. මම වැරදිකාරයා කියලා. මගේ අතේ ආයුධයක් තිබුණා පිටුව තුන. මම කිව්වා මම කියන්නේ යනවා මා තුල තිබුණා මම දන්නේ නැහැ. මොකද්ද කියලා මම කියන්නේ යනවා තිබුණා කියලා. මට හම්බෙච්ච ඔක්කොම මම කියන්නේ යනවා කියලා. මම කාටද දුන්නේ කියලා මම ඒකත් මම කියන්නේ යනවා. මම මේ දේ කියන්නේ යනවා කියලා මම ඔක්කොම කිව්වා මම බොරු කියන්නේ මට බෑ කියලා. මම නැගිටිනවා මට අවතුක බඩ අවුරුදු 4ක් දෙයි 5ක් දෙයි කියලා මම කොහොමද ප්‍රශ්නයක් නැහැ. මම ඇත්ත කියනවා ඒ අවුරුදු ගානම හිරගෙදරට යනවා කියලා. හිරගෙදර මම සුබාර කියලා ඉන්නවා කියලා. මම නැගිටත් එක්කම අවකාශත් නැගිට්ටා යාව ප්‍රශ්නෙට යා උත්තර දුන්නේ. තානම් උත්තරේ ගන්න අවකාශයේ මොත තුල ඒ උත්තර දෙන්නවා මම. ඒ නඩුකාරයා ඒ උත්තරේ පිළිගත්තා. එක දෙක අනිතකින් හැවුවා දෙවෙනි විත්තිකාරයා කෝ කියලා කෝ ගෙනාවේ නැහැ කියලා. ඒකට අයින් කරා. ඔක්කොම කතා කරලා ඔක්කොම අහලා මෑ කරලා එතන ඉන්න විරුද්ධ කතා කරලා ඔක්කොම කරලා කිව්වා තාම වෙලාකින් එනවා කියලා. ඒගොල්ලෝ එළියට ගියා. ගිහින් එනකොට නඩුකාරයා එනකොට කෑගාලක අපි ඔක්කොම නැගිට්ටා අපි ගියා අපේ කුඩු වලට. නඩුකාරයා ඔක්කොම කිව්වා ඉතාලි ජනරාජ්‍යයේ මේ ඔක්කොම කියලා මේ ඔක්කොම කිව්වා අපේ නම් ටික ඔක්කොම කියන්නේ කිව්වා නිදහස් කියලා. මම උඩ ගිහලා බැලුවා මොකද මේක මට තේරුනේ නැහැ නිදාස් කියන දේ. මම හරියට ඒ පිටින් කිව්වා ඉවරයි කියලා බහින්නකෝ අපි දැන් මම බලන් හිටියේ මාත් දාගෙන කියලා බහැලා එනකොට අවකාශ මට දැන් කියනවා දෙවියන් වහන්සේ මේ දේ කළේ කියලා. අවකාශ මම දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට මට තහනම් කළා තියෙනවා දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. ඒතියක් කිව්වා දෙවියන් වහන්සේ කරේ කියලා. මගේ සිනේමත් මේක නිකන් සාක්ෂි විතර මගේ ජීවිතේ කිසි මිනිහෙකුට උපකාර කරන්න බැරි තැන් වල දෙවියන් වහන්සේ මට උපකාර කරලා තියෙනවා. ඒකයි මේ දෙවියන් වහන්සේට මම නැගිට. පොබරන්නේ මේ පාපිෂ්ඨ ජීවිතේ, මේ අන්ධකාර ජීවිතේ, මේ දුෂ්‍යයන් වලින් ගලවලා මුදවලා යහපත් ඥානයක් දැනගන්නවත් දීලා තිනවා. මේ තෘෂ්ණාන් වල ජීවත් නොවි සදාකාල ජීවනයේ බලාපොරොත්තු හැටියට හැම දුක වේදනා තුළ දේව කැමැති දුකමින් ගමන් කරන්නට. ඇයි ඒ මානසික වරක් හැසුරුණු ඒ දුෂ්‍යයන් වල ජීවත් වෙච්ච ජීවිතයේ තියෙන ඒ තේරුම් ගත්තේ නැහැ පාපයක් කියලා. ඒ පාපේ දැනගන්නට ඒ පාපෙන් මා මිදුවා. මාව ගලවන පළවෙනි තැන තමයි සතුරා මගේ අතින් අල්ලාගෙන හිටපු ස්ථාන. ඒ කියන්නේ මගේ අතින් අල්ලගත්තා කියන්නේ ඒ හැඟීම් වලින් තෘෂ්ණාවන් වලින් මගේ හැඟීම් වල තියෙන හැඟීම් වලින් සතුරා මාත් එක්ක දිනපතා බැඳිලා හිටියා. මේ බැමි ස්වාමීන් වහන්සේ කඩලා ඒ බැමි වලින් මා මිදෙව්වා. ඒ නිසා සතුරට දැන් අයිතියක් නැහැ මගේ ජීවිතේ පරණ විදියට ගෙන යන්න. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ වෙනතේ යා කරන හැම දෙයකින් උන්වහන්සේගේ සත්‍යතාවය උන්වහන්සේ පවිත්‍ර කරලා පිරිසිදු කරලා ගලවලා මුදවලා ගෙන යන්න උන්වහන්සේ බලවත්ව සිටිනවා. මේ ගැලවීම කියන දේ බොහොම හොඳට හඳුනා ගන්න නම් ගැලවීම කියන දේ තේරුම් ගන්න මම ඔබ යේසුස් වහන්සේගේ සැබෑ ස්වාමිත්වය දිය යුතුයි. සිනේවන්ත සහෝදරය ජීවිතේ තීරණයක් ගන්න යේසුස් වහන්සේට ස්වාමිත්වය දෙන්න. යේසුස් වහන්සේට සැබෑ ස්වාමිත්වය දෙන්න. ඔබ යේසුස් වහන්සේට සැබෑ ස්වාමිත්වය දෙන්නේ නැත්නම් ගැලවීම ඒ නිවසට එන්නේ නැහැ. පොසත් තරුණයා ස්වාමිත්වය දුන්නේ නැහැ. අයියේ හරියට අකීකරුකම. සකේවුස් කීකරුකම ගැලවීම ගෙදරට ආවා. පිළිගැනීම. අයියේ ඔය හැමදේම අත්හැරියා. ඔබට තියෙනවා දෙයක් තීරණයක් ගන්න අත්හරින්න බැරි වුණා. තීරණය ඔබ ගත යුතු දෙයක්. අත්හරින්න දේ උපකාර කරන දෙවියන් වහන්සේ. ඔබට බැරි වුණා ඔබගේ ජීවිතය වෙනස් කරගන්න යම් ස්ථානවල ඔබ කියන්න ස්වාමීනි මම ආසයි මේක අත්හරින්න. ඔබ වහන්සේ මට උපකාර කරන්න. ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයක් අත්හරින්න බඩ උදව් කරා. මෙතකොට ඔබ දකි දෙවියන් වහන්සේගේ බලය මහිමය බලන යොහන් 14:15-16
මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙනසනසිල් කාර්යයක් නුඹලාට දෙනසේක. අපිට මේ ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ දෙන පළවෙනි දේ තමයි උන්වහන්සේගේ ආඥාවලට බොහොම යටහත් වෙන්න යනවා. මම උන්වහන්සේට පිළිඅරගෙන මම උන්වහන්සේ කැමැත්ත කරන්න යන්නේ නැත්තම් උන්වහන්සේට බෑ මගේ තුල ස්වාමිත්වයක් දරන්න. අද ස්වාමිත්වයක් දරන්න ඒ ස්වාමීන්ට බැරි නම් මම අවුරුදු 3ක් මම බයිබලය අරගෙන අතේ යන්න පුළුවන්. මාව දකින්න පුළුවන් බාහිර ගානේ බේබදකෙට බොනවා. මම පාපයේ දූෂිත ස්වභාවයෙන් වලින් ඉන්නවා. ඒයි සතරට මගේ ජීවිතය ඉඩරලා තියෙනවා. මම සැබෑ ස්වාමිත්වයක් යේසුස් වහන්සේට දෙන්නේ නැති නිසා. සත්‍යතාවයක් නෑ හදවත ආත්මය තුල කොහොමද මාංශයෙන් ගැලවිලා මිදිලා මම ජීවත් වෙන්නේ කියලා අයියේ සුද්ධාත්මන් වහන්සේ නැත්තම් ඒ ස්වර්ගයේ සත්‍යතාවය මා තුල නෑ. ගැලවීම මට සැබෑ ලෙස ලැබිච්ච කිතුපත් කීයද මම ගැලවීම සැබෑ ලෙස ලැබවා කිතුපත් කීයද මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අද සභාවේ අලුතෙන් එන අයට පවා ඔබගේ තුල සාක්ෂියක් නෑ ගැලවීමේ සාක්ෂිය. ඇයි ඔබ නාමික කිතුණුවක් කිතුණියක් පමණයි. ඔබගේ ජීවිතේ සැබෑ ලෙස යේසුස් වහන්සේගේ ස්වාමිත්වයක් දෙන්න යනවනම් ඔබගේ බලයෙන් ශක්තියෙන් නෙමෙයි දෙවියන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේ පුතුල තබලා මේ හැම දූෂිත ස්වභාවයෙන් ගලවලා මුදවලා ඒ සත්‍යතාවය පෙන්වා දීලා ස්වර්ග රාජ්‍යෙට ගෙනියන්නට දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටින ඔබට ඔබ දකින්න දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය තුල මේ 17 වෙනි පදයේ කියනවා ඒ සනසිලි කාර්යානෝ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නවිය. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. ස්වාමීන් වහන්සේ කියනවා සත්‍යතාවේ ආත්මයන් වහන්සේ මම නුඹලා විතරන සත්‍යතාවේ ආත්මයන් වහන්සේ උන්වහන්සේ පිළිගන්න ලෝකයට බෑ. ලෝකෙට බෑ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ පිළිගන්න. සමහරවිට ඔබට හුඟක් අයට අමාරු සත්‍යතාවය අදුම සත්‍යතාවය කියන දේ ඇවිල්ලා අකුරු තුනකින් නිර්මාණය වෙච්ච දෙයක් නෙමේ. සත්‍යතාවය වලට වඩා වෙනස් දෙයක්. සත්‍යතාවය යේසුස් වහන්සේ මගේ සිනේවත් සහෝදර සහෝදරිය. අද ඔබට කියන්න පුළුවන් මම බස් එකේ නැග්ගා එක්කෙනෙක් කකුල මගේ පෑගුවානේ කියලා. ඇත්තට කවුරුයි කකුල පාගන්න නැති. සමහර නෑ පෑගුවද ඇත්තද? මම ඇත්තටම දැක්ක කකුල පෑගුවා. ඇත්තමයි සත්‍යමයි කකුල පෑගුවා. ඒක නෙමෙයි සත්‍යතාවය. ඒ කකුල පාපු වෙලාවේ තුල ඔබ සමහර කෙනෙක් පුළුවන් අයිනන්දු කියලා. ඒ කියන මොහොත තුල ඔබගේ හැඟීම් වල ගොඩ ගැටුණු නපුරු දූෂ්‍ය ස්වභාවය දකින්න පුළුවන් සත්‍යතාවය. මම කෝපගුණ මිනිසෙක්, මම දුෂ්ට මිනිසෙක්, මම මේ ස්ථානේ නපුරු ලෙස හැසිරුණා, මම කෝප ලෙස හැසිරුණා. මේකයි සත්‍යතාවය. මේ සත්‍යතාවය එළ යේසුස් වහන්සේ දෙන්නේ කොට. මේ සත්‍යතාවය ආත්මයන් වහන්සේ පිළිගන්න ලෝකෙට බෑ කිව්වේ. මේ සත්‍යතාවය ඔබ දකින්නෙත් නෑ, හඳුනන්නෙත් නෑ. ශුද්ධමන් වහන්සේ ඔබ තුල ඉන්න සමනක් තින්නවා නම් ඔබ දන්නවා උන්වහන්සේ නිසා. ඔබ කතා කරන දන්නා මම බොරුවක් කරන්නේ. මම යම් දෙයක් කරනවා නම් කියන්නේ මම කපටිකමක් කරන්නේ. ඔබට මැවිලා පේන කණ්ණාඩියෙන් වගේ ඔබගේ සැබෑ චරිතය. ඔබ මුණ බලනකොට කණ්ණාඩියකින් ඔබ දකින්නකොට සමහර පොඩ්ඩක් අවුල් වෙනකොට මම මගේ ඇත්තටම මම පොඩ්ඩක් නැස්සේ මුණ පොඩ්ඩක් මෑවලා නේද? කණ්ණාඩියක් තිබොත් ඔබට සැබෑ ලෙස ඔබගේ ස්වභාවය දකින්න පුළුවන්. ඔබගේ මූණ වලේ දකින්න පුළුවන්. ඒ මූණ වලේ දකින්න පුළුවන් කණ්ණාඩිය නෙමෙයි ශුද්ධමන් වහන්සේ අපට දෙන්නේ ඔබගේ අතුලාන්තයේ සැබෑ පාපිෂ්ඨ දූෂ්‍ය ස්වභාවය දකින්න පුළුවන්. සත්‍යතාවය කරපතක් දෙන්නේ ඔබ කවුද කියලා දකින්න. ඒතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මම මේ මිනිස්සු මම කපටියෙක්, මම දුෂ්ටයෙක්, මම ජීවත් වෙන්නේ මේ දුෂ්ට හැඟීම් වලින්, මම ජීවත් වෙන්නේ මේ අරමුණෙන්, මම ජීවත් වෙන්නේ මේ කල්පනා වලින් කියලා ඔබට ඊට පස්සේ තමයි වැටහෙන්නේ.